ඔබට සුබ දවසක් අපේ මධ්‍යහන සජීවී විකාශය. දැන් අද දර්ශනය ආවේ ලොකු මකුළු දැලක්. ඒකේ පැටලිලා මේ පොඩි මිනිස්සු වගේ. හැබැයි මේ කුරුමිනි කියලා මම හිතුණා මේ පොඩි මිනිස්සු. මොකද්ද මේ මකුළු දැල? මේ කොවිඩ් ව්‍යසනය හැම දේශයක් හරහා නගර හරහා පැතිරෙන විදිහ මේ කුමන්ත්‍රණය. මකුළුවෙක් දැල බඳින්නේ සත්තු කෘමියෝ අල්ලා ගන්න. ඒ වගේ මේක කොවිඩ් මකුළු දැල. ඒ කියන්නේ දේශයන් ජාතීන් මිනිස්සු ෂට් ඩවුන් කරගෙන අහුවෙලා ඉන්නේ. ඉතින් මේ මිනිස්සු දඟලනවා හුස්ම ගන්න. ජීවිතේ කරගෙන යන්න. හරිම අමාරු තැනක ඉන්නේ. ඉතින් ඒකට විසඳුම තමයි දේව භක්තිකයා නැගී සිට ස්වාමීන් වහන්සේගේ කැඳවීම තුළ ආශිර්වාදයෙන් උන්වහන්සේගේ අභිමුඛයේ ඉඳගෙන උන්වහන්සේගේ ආලේපය පැතිරීම අත්‍යවශ්‍යයි. ඉතින් මේ කාලේ මේ දේව භක්තිකයා තම නෑදෑයන් අසල්වාසීන් වැඩපොලේ අය වැඩ කරන තැන අය වෙනුවෙන් පෙනී සිටීමේ කාලයක්. ඉතින් දේව භක්තිකයාත් හොන්දු මාන්දු වුණොත් මේ හිතට ආවොත් දුෂ්ට සිතුවිලි නපුරු සිතුවිලි අයියෝ දෙයන් වහන්සේ අප දිසා ක්‍රියා කරේ නෑ හරි අමාරුයි තමයි. නමුත් අමාරුව මැද්දේ ක්‍රියා කරන ආලේපයක් තිබෙනවා. අමාරුව මැද්දේ. ඉතින් බයිබලයේ පුරාම තිබෙනවා අමාරුව මැද්දේ ආලේපය ඔලුස්පා ගිඩියන්ගේ කාලේ මිදියන්වරු වට කරගෙන හිටියේ. නමුත් ඔහු දෙයන් වහන්සේ කැඳවීම අල්ලාගෙන ඔලු ඉස්වැතර නෙමෙයි තම දේශයත් මුදාගත්තා. එතකොට දාවිද්ගේ කාලේ දාවිත් ඉතින් මේ වගේ සාමුවෙල්ගේ කාලේ සාමුවෙල් ඒ කියන්නේ ගොඩක් අඳුර පැතිරෙන කල අඳුර මැද්දේ එළිය දුටු අය. ඉතින් මේ කොවිඩ් අඳුර මකුළු දැලක් වගේ. ඉතින් යෙසායා 59 කියනවා මේ වගේ මකුළු දැලක් ගැන. ධර්මිෂ්ඨකම ඉන් හඬගසන කෙනෙක්වත් සැබෑක් යමින් නඩු කියන කෙනෙක්වත් නැත. මේක ඉතින් ලොකු දුක්ඛාලාපයක් යෙසායා 59 තිබෙන්නේ. දෙවියන් වහන්සේ අත්තරලා ලෝකේ දුහලා තියෙන විදිය තමයි මේ තියෙන්නේ. ඔහු නපුර පිළිසිඳගෙන අයුක්තිය වදති. ඔහු පොළොම්බිජු රකිති මකුළු දැල් බියති. මොකටද? අනිත් අයව අල්ලගන්න. ඔවුන්ගේ බිජු කන අය මැරෙති. බිඳෙන බිජුවෙන් පොළගෙක් නික්මේ. ඉතින් අපි ස්වාමීන් වහන්සේට යාඥා කරනවා මේ හැම දේව දරුවම තමන්ගේ වගකීමට නැගී සිටින්න දෙවියන් වහන්සේ තුළ අපිට බලාපොරොත්තුවක් තිබේ. මේක සභාවට ඊටම ක්‍රියාකාරී කාලයක්. ලෝකයට වැරදෙනකොට ගිනි නිවන හමුදාව ඉදිරිපත් වෙනවා වගේ ඉදිරිපත් වෙන්න ඕනේ සභාව. මේ කොවිඩ් අඳුර පළවා හරින්න අපේ ආලෝකය සෑහේ. මේ කොවිඩ් මකුළු දැල් ගිනි දල්වා අලු සුණු විසුණු කරන්න අපගේ ආලේපේ සෑහේ කියලා අපි නිරන්තර යාඥාවකින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්න අවශ්‍යයි. ඒක තමයි මේ මකුළු දැලේ කතාව. ඊළඟට දෙවැනි එක මම දැක්කේ ගෙදරක මේ දොරක් අල්ලපු ගමන් දොර ගැලවිලා ආවනේ. ඉතින් ඒ මොකද මේ කාලේ අපේ ආත්මික දොරවල්, ඒ කියන්නේ අපි තුලම තිබෙන ආත්මික දොරවල් ප්‍රතිෂ්ඨාපනය කරලා රීෆර්බිෂ් කරලා රාමුත් සමහරට හරිගස්සලා සර්ණේරුත් හරිගස්සලා මේ අර දොර පියනේ වරදක් තිබුණේ නැහැ. බෑ සර්ණේරුවේ තමයි වරද තිබුණේ. ඉතින් මම හිතන්නේ මේ සර්ණේරුව කියන්නේ සම්බන්ධකමක් හරි මොකක් හරි දෙයක්. මොන වුණත් මේ කාලේ අපේ ජීවිතයේ ඇතුලේ තියෙන දොරටු දෙවියන් වහන්සේගෙන් අපි දේවල් ලබා ගැනීම, දෙවියන් වහන්සේගේ නාමයෙන් නිකුත් වීම, මේ දොරටු ටික බලාගත්තොත් අපි එළියටත් නිකුත් වෙයි ස්වාමීන් වහන්සේගේ ශක්තියෙන්. මේ දොරටු රැක ගන්න, දොරටු ප්‍රතිෂ්ඨාපනය කරන්න සමහරට සර්ණේරු වලට තෙල් ගල්වා අනිත් එක දොරටු කියන්නේ මේ සම්බන්ධකම්නේ. ඉතින් සභාව තමයි රාමුව. සභා රැස්වීම. ඒ දරුව ඒ සභාවේ සභා රැස්වීම දේව සභාව තමයි ඔබ අයිති දේව සභාව තමයි දොර කණ්ඩු සහ රාමුව සහ මේ ගේ වගේනේ හදලා තින්නේ හැම සභාවක්ම. ඉතින් ගීතාලේ 127 කියන ස්වාමින් වහන්සේ ගෘහය ගොඩනගන සේක් නම්
ගොඩ නොනගන සේක් නම්. ඉතින් අපි එකට දැම්මොත් ස්වාමින් වහන්සේ ගෘහය ගොඩ නගන සේක් නම් සාදන්නෝ සඵල වෙති. ස්වාමින් වහන්සේ ගෙය නොසාදන සේක් නම් සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසිති. ඉතින් මේ කාලේ මට හැඟීමක් එනවා මේ දේව දරුවන්ට හිතට කචල් එකක් ඇවිල්ලා ඇතිවලා තියෙන අවුලක් ආරවුලක් ටිකක් රැවුමක් ගෙරැවුමක් ඇති වෙලා තිබෙනවා දෙවියන් වහන්සේ ගැනම. අපි ඔබ වහන්සේට නමස්කාර කරා. අපේ රැකියාව හරි අමාරුයි. ඇත්ත තමයි රැකියාව හරි අමාරුයි. අපි ඔබ වහන්සේගෙන් අපි බලාපොරොත්තු වන වහන්සේ අප රැකගනි. අපගේ අනාගතය ස්ථිර වෙයි. අපි සෞභාග්‍යමත් කරයි. අපේ දරුවන්ගේ ඒගොල්ලන්ගේ අනාගතයේ දීප්ති වෙයි. නමුත් දැන් බලන්නකෝ කොවිඩ් අඳුරක් ඇවිල්ලා දරුවන්ට ඉස්කෝලේ යන්න බෑ. තරුණයන්ට රැකියාව නැහැ. අපේ රැකියාවත් හරියට අවහිර වෙලා කියලා ආඩපලියක් දේවභක්තිකයා මුඛයෙන් අරගෙන දෙවියන් වහන්සේට විරුද්ධව මතෙව් 24:10 කියන පරිදි මේ ට්‍රැවල්ස් පටන් ගන්නම ඔහු උදහස් වෙති. එකිනෙකාට විරුද්ධව උදහස් වෙති. දෙවියන් වහන්සේට විරුද්ධව උදහස් වෙති. එසා අටෙත් ඔය කතන්දරේ තියෙනවා අඳුර වැඩි වූ කල බඩගිනි වී ඔබම ඔබ යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දිශාවක් නැතුව වගේ යන්න පටන් ගන්නවා. එතකොට ඔහු තරහ වී දෙවියන් වහන්සේටත් රජුරවන්ටත් බනිනවා කියලා. දෙවියන් වහන්සේටත් රජයට. දැන් ඔබට තේරෙයි මේක හැම රටේම මේක වැඩ කරනවා නේද? ඉතින් ඔබට තේරෙලා තියෙනවද දේවභක්තිකයොත් මේ රළු පරළු වචන වලින් රොස් පරොස් වෙලා ඉන්නේ කේන්තියෙන් කේන්ති ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඉතින් අපිම පරදිනවනේ නේ. අපිට යාඥාවට තියෙන ශක්තිය ජීවිතේ කරගෙන යන්න තියෙන ශක්තිය අපි මෝඩකමට කේන්තිය දාලා පත්තු කර ගන්නවා. ඔව් රැවුලට ගිනි තියා ගන්න. ඒතර හුස්ම ගන්නත් බැරි වෙනවා මූණත් පිච්චෙනවා. දැන් හැමෝම කියනවනේ රැවුලට ගිනි තියා ගැනීම මෝඩ වැඩක් කියලා. ඉතින් මේක ක්‍රිස්තු භක්තිකයාගේ හිතට ඇවිල්ලා තිනවා මට පේනවා. ඔක්කොම නෙමෙයි අඩු ගානේ 50%ක්වත්. අපිට මොකද මෙහෙම වුනේ? අපි දෙවියන් වහන්සේ ඇදහුවා අපේ ළමයින්ට හරි අමාරුයි අපේ රැකියාවලට හරි අමාරුයි කියලා දෙවියන් වහන්සේට විරුද්ධව ආඩපලියක්. ඉතින් මේක අන්තක්‍රිස්තුගේ එන්ඩ් ගේම් එක වෙන්න ඇති. අන්තක්‍රිස්තුගේ අවසාන සැලැස්මක් තියෙනවානේ. මතෙව් 24:10 කියනවා මේ ගාවිනා කාලය පටන් ගත්තම බොහෝ දෙනා උදහස් වෙනවා. දැන් මේ දෙවියන් වහන්සේගේ උදහස් වෙන සහෝදරයෙක් උදහස් වෙන ස්වභාවයක් උදහස් වෙන අපි දිහා බලන්නේ අපි වෙන් කරේ නැහැ. ඊළඟට තව කට්ටියක් රැවටෙනවා බොරු ඉගැන්වීම් වලට. තව කට්ටියක් අයිතුකම බෝ වෙන බැවින් ඔක්කොම මේ වගේ බං අපිත් එහෙම වෙමු කියලා එහෙම කියන කට්ටියකුත් ඉන්නවා. අයිතුකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හිනවන්නේ. නමුත් අපිට මතෙව් 24:13 කියන නමුත් අවසානයේ දක්වාම සිටින්නා ගැලවෙන්නේ කියලා. අමාරු කාලයක්. හැබැයි මේ අමාරු කාලේ අපි දැන් වහන්සේගේ හුස්ම ගත්තොත් ආශ්වාසයක් ඊළඟට අපි හුස්ම අපේ නෑදෑයන් මත අපේ ස්ට්‍රීට් ලයින් එකේ අසල්වාසීන් මිත්‍රයන් අපගේ වැඩපොළ අපි නිසා ජීවත් වෙනවා කියන කැඳවීමේ අදිෂ්ඨානයට ආවොත් මේක ස්වභාවයේ විශිෂ්ටතම පැය වෙනවා. මොකද කියන්නේ? අමාරුම පැය ස්වභාවයේ විශිෂ්ටතම දේවභක්තිකයාගේ විශිෂ්ටතම පැය. මිනිස්සු කියන ගනි ඔයාගේ ආඥා නිසා ඔයාගේ දෙවියන් වහන්සේ නිසා අපේ රැකියා ස්ථානයේ වැහුනේ නැහැ. ඇත්තත් ඒකයි. දෙවියන් වහන්සේගේ දරුවෝ ඉන්න තැන් දෙවියන් වහන්සේගේ දරුවෝ ප්‍රධානකම් කරන තැන් වැහෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අසාමාන්‍ය ආදායම් මාර්ග එනවා ඒගොල්ලන්ට. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේක අපි දැනටම දැකලා තිබෙනවා. අසාමාන්‍ය ආදායම් මාර්ග එනවා. අපි දන්න අපේ දේව භක්තිකයෙක් ඒගොල්ලන්ගේ කර්මාන්ත ශාලාවේ ඒගොල්ලෝ ආනයනය කරන අපනයනය කරනවා දැනටම යම් කෘෂි ද්‍රව්‍යයක්. දැන් ඒගොල්ලන්ට ලොකු විශාල ඕඩර් එකක් ඇවිල්ලා තවත් එකකට අලුත් සමාගමක් ඉල්ලා සිටිනවා. ඒක ලංකාවේම හදලා අපනයනය කරන්න ඕන කියලා. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ කම්පැනි 10,000ක් වැඩ කරනවා. 10,000ක්. ඉතින් ඒගොල්ලෝ එකිනෙකත් රැකියාව නැවැත්තුවේ නැහැ. රැකියාව නවත්තන්න සිද්ධ වුණේ නැහැ. කොවිඩ් වලින් රැකගත්තා. ඒගොල්ලන්ගේ ප්‍රදේශයේ කොවිඩ් පැතුරුණු නමුත් ඒගොල්ලන්ව දෙවියන් වහන්සේ මුළු කර්මාන්ත ශාලාවම රැකගත්තා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ දේව භක්තිකගේ ආඥාව නිසා. ඉතින් ඔබ යාඥාවේ හුස්මක් ගන්න ධෛර්යමත් වෙන්න. අර දැන් ඔබට කචල් එක ඇවිල්ලා තිබුණා නම් දෙවියන් වහන්සේ අපි දිහා බැලුව මොකද්ද අපි දෙවියන් වහන්සේව අදාහගත්තට ඒ වුණාට මේ කොවිඩ් ආවා කියලා දැන් ඔබ කොවිඩ් වලින් රැකුණානේ.
දැන් මේ කෝවිඩ් මකුළු දැලෙන් බේරෙන පිණිස අනිත් අයව ගලවා ගන්නා පිණිස නැගී සිටින්න. තමන්ගේ ආත්මාර්ථකාමයෙන් තමන්ගේ කචල් එකට වදින්නේ නැතුව දෙවියන් වහන්සේට වදින්න. ඉතින් මේ දොරටු අපිට හදාගන්න තියෙන කාලයක්. ඉතින් ඒ කියන්නේ අපේ රාමුවට අපි හොඳින් සම්බන්ධ වෙන්න ඕන. රාමුව තමයි දැනවන්සේගේ ගෘහය. දේවදරුවෝ එක්කහුව වෙන තැන. දැන් ගොඩක් අය පුරුදු වෙලා දේවදරුවෝ එක්කහුව වෙන්නේ නැතුව ඔහේ තනි පංගලම ඇදහිල්ල කරගෙන යන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒක එහෙම ඇදහිල්ලක් දේව වචනේ නැහැ. අපි දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. අපේ රජය තාම සභාවලට රැස් වෙන්න අවසර දී තිබෙන නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු. ඉතින් මේ විශේෂයෙන්ම මේ නත්තල් කාලේ මාසේ නිසා අපි බලාපොරොත්තු වෙමු උදක්ම උඳුවප් මාසෙ ඉවරන කල කොවිඩ් පලාදුහයි කියලා හැමතිස්සෙම මේක කියන්නේ. කොවිඩ් පලාදුහයි. ඔබ ඉතින් අපි මෙහෙම ආඥා කරනකොට අපි විශ්වාස කරනවා අපි දැනනසික වචනේ නිකුත් කරනවා දේවදරුවෝ එකඟ වෙනවා දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් එකඟ වූ කල ස්වර්ගයේ දොරටු ඇරෙනවා නිරේ දොරටු වැහෙනවා. එහෙම තමයි සභාව ජීවත් වෙන්නේ. කලකිරීමෙන් නෙමෙයි විවේචනයෙන් නෙමෙයි මේ ෆේස්බුක් එකේ ඕනේ නැති මෝඩ සංග්‍රාම කරලා සභාවට ජීවත් වෙන්න බෑ. අරකට බයිනවා මේකට බයිනවා අර කටුවත්තේ පැටලෙනවා මේ කටුවත්තේ පැකිලෙනවා. මේක ක්‍රිස්තියානි ජීවිතේ නෙවෙයි. ක්‍රිස්තියානි ජීවිතේ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ හුස්මෙන්, දෙවියන් වහන්සේගේ වචනයෙන්, දෙවියන් වහන්සේගේ දර්ශනයෙන්, දෙවියන් වහන්සේගේ හඬට සමන් දීමෙන් ජීවිතයක් තියෙන කරගෙන යන්න. එතකොට ඔබ අයිති රාමුවට ඒක හොඳින් තියාගන්න. ඔබ අයිති තැනට හොඳට සම්බන්ධ වෙලා ඉන්න. නැත්නම් දොරපළුව ඔහේ ගැලවිලා යනවා. එහෙම ගොඩක් ඇදහිලිවන්ත නිකන් ගැලවිලා ගියා වගේ ඉන්නවා. ඒක හරියන්නේ නැහැ. ඉතින් දැන් මහන්සිය දොරටු ප්‍රතිෂ්ඨාපනය කළ ශක්තිමත් කළ කල ඒ දොරටුවේ නිකුත් වෙන මාර්ගයක් තියෙයි. ඔබගේ ඇදහිල්ලේ මාර්ගය, අනාගතයේ මාර්ගය, රැකියාවේ මාර්ගය, ශික්ෂණයේ මාර්ගය. දොරටු නැත්නම් කොහොමද මාර්ග විවෘත වෙන්නේ? ඒ නිසා අපි දොරටු ගැන හොඳ උත්සාහයක් ගමු. අපේ පවුලේ ආඥාව, දරුවන් එක්ක ආඥා කිරීම, දරුවන් එක්ක දේව වචනය කියා දීම. දැන් මම පොත් ගොඩක් අච්චු ගහලා තියෙනවා. තාත්තයි අම්මයි එක්කහුව වෙලා ළමයි එක්ක කියවන්න ඕන පොත්. මේක ඉංග්‍රීසි පොතක්. මේක මේ උප්පත්ති පොත ගැන පොතක්. ඒකේ සිංහලක් තියෙනවා, ඒකේ දෙමළක් තියෙනවා. ජීවය, ජවය, එළිය. ඊටාම හොඳ පොතක්. පොත් ගොඩක් තියෙනවා. මේ හවස 7ට යාඥාවේ පැය, ප්‍රීතිමත් පැය අමතක කරන්න එපා. හේතුව මේකයි. ඔබ නිකන් හිටියොත් ඔබගේ දරුවෝ නිකම්ම හැදේ. ඒකයි වැඩි. දරුවන්ගේ වර්ධනය නැවතිලා තියෙන they'll grow right or wrong. ඔවුන් හරියට හරි හරහට හරි හැදෙනවා. ඉතින් කියන්න ඕන මගේ දරුවා හරියට හදාගන්නයි මට උවමන. ඔබ ඇදහිල්ලෙන් ක්‍රියාත්මක වෙන්නේ. ළමයා අවුරුදු 8 වෙන්න පුළුවන්, 10 වෙන්න පුළුවන්, 12 වෙන්න පුළුවන්, 14 වෙන්න පුළුවන්, 16 වෙන්න පුළුවන්. ඒ හැමෝටම ඒ හැන්දෑවේ 7 තාත්තගේ හැන්දෑවේ 7 අයිති දරුවන්ට. ඉඳ ගන්න දරුවෝ එක්ක දේව වචනේ කියවන්න. මේක අත්‍යවශ්‍යයි. මේ හොඳ පොත් තිබෙනවා. ඒක අපේ අපේක්ෂා පොත් නිවාසයෙන් ගන්නත් පුළුවන්, සරසවි පොත්හලෙන් ගන්නත් පුළුවන්. ලංකාවේ ඕනම තැනක. ඉතින් ඔබ ආඥා කළා මේ ගැන කියන්න ස්වාමිනී කොවිඩ් ආවට අපේ දරුවන්ට ඉස්කෝලේ යන්න අමාරු වුණත් අපේ ගෙදර අපි හැමදාම ධර්ම පාඨශාලාවක් කරලා හැමදාම අපේ දරුවන්ගේ අනාගතය සඳහා බුද්ධිය ඔවුන් හොඳින් යෙදෙන පිණිස ආත්මය හොඳින් යෙදෙන පිණිස ඔවුන් සමග අපි හොඳ වැඩසටහන් කරනවා. ඔවුන්ගේ අනාගතය නිකන් ආරවුල් වෙලා අවුල් වෙලා දිගහැරෙන්න දෙන්න එපා. හැම දවසම තාත්තට අම්මටයි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ළමයා කොහොමද දවස ජීවත් වෙන්නේ කියලා. ඊළඟට අපි ආඥා කරන ඉක්මනින් පාඨශාලා විවෘත වෙන්න. ඉක්මනින් වෘත්තීය අභ්‍යාස පුහුණු ස්ථාන විවෘත වෙන්න. මේ ගැන රණ්ඩු කරන්න එපා. මේක නේ ආඥා කරන්න බෑ. රණ්ඩු කිරීමයි ආඥා කිරීමයි දෙකක් කරන්න බැරිය. එක මුඛයෙන් තිත්ත දියයි මිහිරි දියයි නිකුත් කරන්න බෑ කියලා යාකොබ් 3 කියනවා. ඔබ තීරණයක් ගන්න ඕන දවස පටන් ගන්න ඉස්සෙල්ලා කටුවත්තක් වෙනවද ඔලිව ගහක් වෙනවද කියලා. ඔහම තියෙනවනේ ඔහම කතන්දරයක්. අර ඊශ්‍රායල් ඉතිහාසයේ නේද අබිමෙලෙක් නේද මිනිහගේ නම. එයා හැවිද රජුරෝ වෙන්න. එතකොට අනාගත වක්තෘතුමා ඇවිල්ලා කිව්වා මේ කටුවත්ත කොහොමද රජුරෝ වෙන්නේ? මෙහෙම වුණේ එයා කිව්වා මේ හොඳ මිනිස්සයා කිව්වා මම ඔලිව ගහක් මම ඔලිව තෙල් දීමෙන් මම නවතින්නේ කොහොමද? මේ කටුවත්ත හදනවා රජුරෝ වෙන්න. ඉතින් මේ ගැන අපි තීරණයක් ගමු. අපි කටුවත්තක් නෙමෙයි අපි ඔලිව ගහක් වගේ
හොඳ සරුව වැඩෙනවා, නියම කලට ඵල දෙනවා, දෙවියන් වහන්සේගේ ගඟ ළඟ හිටෙව්වා, අපේ කොළ මැලවෙන්නේ නැහැ, අපි කරන දේවල් සඵල වෙනවා, අපේ දරුවෝ සඵල වෙනවා, ඔවුන්ට හොඳ අනාගතයක් තියෙනවා. ඒ නිසා මැසිවිලි කියන්නේ නැතිව දෙවියන් වහන්සේගේ වචනය කතා කරන්න. ඕන් නිදාගත්තට පස්සේ ඔවුන්ගේ ඔළුවට අත තියලා දෙවියන් වහන්සේගේ වචනය කතා කරන්න. එහෙමයි අපි අඳුරු කාලෙක අපේ ළමයින්ගේ දොරටු අපි හයි කරනවා. ඒවා වැටිලා යන්න දෙන්නේ නැහැ. මේ ගැන ක්‍රිස්තු සභාව තීරණයක් ගත යුතුයි. 1 මකුළු දැල. 2 මේ දොරවල් කැඩලා යන්න දෙන්න එපා. 3 දරුවන්ගේ අනාගතය ගැන යහුසුළු වෙන්න අවශ්‍යයි. ඒක හැමදාම අනාගතය වෙනවනේ. හැමදාම අනාගතය වෙනවා කියන්නේ අද අදින් ඉවරයි. ඉතින් අද හෙට වෙන්න ඉස්සෙල්ලා අදට අවශ්‍ය දේ ළමයින්ට ලබා දෙන්න පුළුවන්, ලබා දෙන්න අවශ්‍යයි. ඔවුන්ගේ ආත්මය, ප්‍රාණය, ශරීරයේ වර්ධනය, හිත, අධ්‍යාත්මය නේද? හෘද සාක්ෂිය මේ ඔක්කොම දරුවන්ගේ ඒවා ටික හදා ගන්න ඕන. ඔවුන් ඩිජිටල් ස්ක්‍රීන් එකට විතරක් දාලා හරියන්නේ නැහැ. ඔව්. ඔය මේ මෙමරි වැඩි කරගත්තට ඔය ෆෝන් එකේ ආත්මය දියුණු වෙන්නේ නැහැ. එහෙම නේද? ඔව්. ඒ නිසා හැම ළමයින් ඔබගේ ළමයාගේ දවස ගැන ඔබ ඒක ගැන යෙදෙන්න. මම මේ තාත්තට කරන මේ බැගෑපත් ආයාචනයක්. ඉස්කෝලේ නැති එක ලොකු පාඩුවක්. නමුත් අපි පුළුවන් ලාභයක්, ප්‍රතිලාභයක් අපේ ළමයින්ට ලබා දෙමු. ඉතින් ඕක තමයි අද වචනය. තව එක දෙයක් මම ඔබ සමග බෙදා ගන්න අවශ්‍යයි. මේ වගේ කාලයක අපි ජීවත් වීම ගැන මම ඒක බලලම කියන්නම් හරියට. මේ වගේ කාලයක ජීවත් වීම ගැන මේ උදේ ලැබුණු දර්ශනය. ඉතින් මේ දොරටු අපි හොඳට ප්‍රතිස්ථාපනය කළ තිමු. ඒ වැටලා යන්න දෙන්න එපා. ඔව්, දරුවන්ගේ අනාගතය ගැනත් අපි කතා කරා. ඒ දරුවෝ සමග යුතු දේවල් අපි ලෑස්ති කරලා තියාගමු. ගීතාවල 123 තමයි මම කිව්වේ. ස්වර්ගයේ ගීතාවල 127 ස්වාමින් වහන්සේ ගේ නොසාදන සේක් නම් සාධාරණ නිෂ්පලයේ වෙහෙසිත අපි ගේ හදනවා. ස්වාමින් වහන්සේගේ ගේ හදනවා. අපි සභාවට එනවා. අපි දේව සභාවේ උන්නතිය සලකා බලනවා. ස්වාමින් වහන්සේ නුවර ආරක්ෂා නොකරන සේකලම් රැකවලා නිෂ්පලයේ අවදිව සිටී. ඉතින් ස්වාමින් වහන්සේ නුවර ආරක්ෂා කරනවා කියන්නේ දේව දරුවා තමාගේ ආඥා අල්තාරයේ, ඉරිදා අල්තාරයේ රැස්වීම, සෛල රැස්වීම කරන්න පුළුවන් හැම එකම පවුලේ දිනපතා ආඥාව උදේ හවස ඒක තමයි ස්වාමින් වහන්සේගේ රැකවල නුවරකට තිබෙන. ඒක දේව දරුවා කරනවා නම් දේශීය රැකවලුන් හොඳින් වැඩ කරයි. ජනාධිපතිතුමා රාජ්‍ය ඒගොල්ලෝ තමයි දේශීය රැකවලුන්. ඒගොල්ලෝ ප්‍රධාන ස්ථානවල ඉන්නේ, අමාරු ස්ථානවල ඉන්නේ. දේවදරුවා තමාගේ රැකවල කරගත්තොත් නගරයටත් දේශයටත් එඩිර යෂ්ටියක් දෙවියන් වහන්සේ දෙයි. එහෙමයි මේ වැඩේ යන්නේ. මොකද කියන්නේ දේවදරුවා? ඔබ ඔබගේ වැඩේ කරමුද? අපි අපේ වැඩේ කරගමුද? දිනපතා අපිට කරන්න තිබෙන ආශිර්වාදය. ඒක රටට දැනෙන්න අවශ්‍යයි. ඒ නිසා නිවුස් බල රටට කෑ ගහන්නයි, රට කරන අයට විවේචනය කරන්න යන්න එපා. ඔයා පුටු විඳගෙන ඔයාට කරන්න තියෙන වැඩ කොටස කරගමු. නේද? එහෙමනේ අපි දියුණු වෙන්නේ. ඉතින් අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු මේ වගේ අමාරු කාලයකත් අපි බලාපොරොත්තුවක් ගමු. ඉතින් ආයෙත් සරයක් මම බැගෑපත් මතක් කරන්න ඕන. දෙවනි කොරින්ති 7:10 කියනවා මක්නිසාද දේව කැමැත්තට එකඟ වූ ශෝකයෙන් තැවෙන්ට කාරණයක් නොවන්නා වූ ගැලවීමට පමුණුවන පසුතැවිලි වීම හටගන්නේය. නමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේ. ඉතින් ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේ දවස්වල මට තේරෙනවා සෑහෙන ප්‍රතිශතයක් දේව භක්තිකයන්ට ලෞකික ශෝකයක් ඇති වෙලා දෙවියන් වහන්සේ මොකද අපිව බලාගත්තේ නැත්තේ. හැමතිස්සෙම වයි කියලා අහන. ඇයි මේක උනේ? ඇයි අපේ රැකිය අමාරුනේ? ඇයි අපේ දරුවන්ගේ අධ්‍යාපනය අවහිරුනේ? ඇයි අපේ තරුණයන්ගේ වෘත්තීය දොරවල් වැහුනේ? ඉතින් දැන් ඒ මාර්ගේ යන්න ගියොත් ඔබට ලෞකික ශෝකය ඇති වෙගෙන එන්නේ. එතකොට අපි ලෝකෙක විනාශ වෙනවා. අපි මේ ලෝකෙට අයිති නෙමෙයි. මේ යේසුස් වහන්සේ කිව්වා you are not of this world but in this world. අපි මේ ලෝකෙට අයිති නැහැ. අපි ලෝකේ ඉන්නේ දේව රාජ්‍යයේ පුරවැසියන් හැටියට. ඉතින් මගේ බැගෑපත් ඉල්ලීම මේක හොඳින් තේරුම් ගන්න මේ ලෞකික ශෝකයට නම් ඉඩ දෙන්න බැරිය. ලෞකික ශෝකය දෙවියන් වහන්සේ එක්ක තරහවක් උපදවයි. දිව්‍ය ශෝකය පහන් සිතක් උපදවයි. ඉතින් ප්ලීස් කරුණා කළා මේ ලෞකික ශෝකයකට යන්න එපා.
එසේ මෙන්න දේව කැමැත්තේ හැටියට ශෝක වීම යන කාරණාවෙන් ඔබලා තුල කොපමණ උනන්දුකමක්, කොපමණ නිදොස් කර ගැනීම, කොපමණ ශක්තියක්, කොපමණ දේව බයක්, කොපමණ දේව ආශාවක්, කොපමණ දිව්‍ය ජොලිතකමක්, කොපමණ යුක්තිය කිරීමේ අදහසක් හටගත්තා නොවේ. ඉතින් ඔබ දේව කැමැත්තට අනුකූල දිව්‍ය ශෝකයෙන් ශෝක වෙන කල මේ අයිතිසහගත දේවල්, කෝවිඩ් ගැන කරන බොරු කතන්දර, කරන විද්‍යාත්මක තර්ජන, ඒවා පාවෙල යනවා. අපි දිව්‍ය ශෝකයෙන් දෙවියන් වහන්සේ මවපු ලෝකයට, දෙවියන් වහන්සේ මවපු මනුෂ්‍යයට මේ වෙච්ච දුකෙන් ස්වාමිනී ඔබ වහන්සේ ගලවා ගත මැනව කියලා අපි දිව්‍ය හුස්මක් ආශ්වාස කරලා දිව්‍ය හුස්මක් හෙළමු මේ කාලයේ ප්‍රශ්න ගැන. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.